හරි. දැන් මම යනවා මගේ browser එකට. මේ තියෙන්නේ මගේ browser එක. මම දැන් ඒක refresh කරනවා. refresh කරාම අන්න දැක්කද වුණ වෙනස? අර අපි මේ රෝම ඉලක්කම් වල අපි ලියන මේ විදිහට අපි ලියනවනේ simple මේ විදිහට අන්න ඒ විදිහට ඒක වෙනස් වුණා. හරි. ඒකත් අපි ලියාගමු. මේ ලියා ගන්න කලින් අනිත් එකත් මම කරලා පෙන්නන්නම්. ඒක බලලම ලියාගමු. හරි. ඊට පස්සේ හරි මම මේකම කොපි කරලා ගන්නවා. මේකම කොපි කරලා දැන් මට ඕනේ මෙතන OL type එක simple I නෙමෙයි. මට ඕනේ capital I කියන්නේ ලොකු අර අපි ලියන්නේ මෙන්න මේ විදිහට. අන්න ඒක දෙන්න තමයි මට ඕන. I. හරි. ඔන්න I දුන්නා. list එකේ හැමයි save කළා. දැන් මම යනවා මගේ browser එකට refresh කළා. අන්න ඔයගලන්ට පේනවද දැක්කද? 1 2 3 කියලා මේ විදිහට ආවා. එතකොට වෙනස අපි කොහොමද මේ වෙනස හැදුවේ? අපි list එකේ අන්තර්ගතය වෙනස් කරේ නැහැ. list එකට කිසි බලපෑමක් කරේ නැහැ. අර OL කියන තැන type කියන වචනේ යොදලා තමයි මුළු list එකේම අපි මේ ඒ display වෙන format එක වෙනස් කරේ. format එක කියලා කියන්නේ number format එක. හරි. දැන් මේ කොටස මොන හරි අපැදිලක හරි ප්‍රශ්න මොන හරි තියෙනවා නම් අහන්න. අපි මේක දැන් ලියා ගන්න ඕනේ. ප්‍රශ්න තියෙනවා නම් අහන්න බැරි නම් chat එකේ හරි message එකක් දාන්න. හරි පුතේ. එහෙනම් අපි ලියා ගමු. ගන්න ඔයගොල්ලන්ගේ පොත් අරගෙන අද දිනේ දාන්න මතක් කරලා දිනේ දාලා මාතෘකාව කියන්නේ මාතෘකාව කියන්නේ නිකන් බුලට් පොයින්ට්ස් වගේ ලියා ගමු. මේ දැන් අපි කලින් ගිය සතියේ කරානේ විස්තරාත්මක ලැයිස්තු කියන එක පටන් ගත්තනේ ordered list. ඊට පස්සේ ලියාගමු රෝම ඉලක්කම් ආකාරයෙන් රෝම ඉලක්කම් ආකාරයෙන් විස්තරාත්මක ලැයිස්තු නිර්මාණය කියලා දාගන්නකෝ. රෝම ඉලක්කම් ආකාරයෙන් විස්තරාත්මක ලැයිස්තු නිර්මාණය කියලා ලියලා ඕගොල්ලෝ මේ කෝඩින්ග්ස් දෙක පැහැදිලිව ලියා ගන්න. ඒ කියන්නේ වෙනස දැක්වෙන විදිහට ඕගොල්ලෝ මේ දැන් මේ කෝඩින් එක ලියන්න ලියලා පුතේ ඉස්සරහෙන් අවුට්පුට් එක ලියුවා වඩා හොඳයි. මේ මම ඉදත් කිව්වේ මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට කොහොම දාලා ඒකේ අවුට්පුට් එක එන්නේ කොහොමද? 1 2 3 1 2 3 කියලා තමයි අවුට්පුට් එක එන්නේ. මෙතන එන්නේ ශ්‍රී ලංකා, මෙතන ඉන්දියා, මෙතන USA. ඊට පස්සේ මේකේ කොහොමද අවුට්පුට් එක එන්නේ? capital I එක. capital 1 2 3 කියලා ඉස්සරහින් ලියාගන්න. ඒකෙත් essay මෙතන ඉන්දියා USA ඒ විදිහට ලියා ගන්න. පැහැදිලිව ලියා ගන්න පුතේ. ආයෙ ඔයගලන්ට බැලුවාම මේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා පේන විදිහට ඒකයි මම අවුට්පුට් එක අනිවාර්යෙන් ලියා ගන්න කිව්වේ.
හරි. තව වෙලාව ඕනේද? හරි. එහෙනම් අපි ඊළඟට යන්න පුතේ. විස්තරාත්මක ලැයිස්තු වල තව ඔය වගේම පොඩි ටයිප්ස් දෙකක් තියෙනවා. හරි ඉවරයිනේ කට්ටිය. හරි. එතකොට දැන් ඔය කතා කරේ ඔය නම්බර්ස් නේ. ඔය ඇරුණාම අපිට මෙන්න මෙහෙමත් පුළුවන්. මෙතන අපිට ටයිප් එක දැන් ඕගොල්ලෝ අර ABCD දෙන වෙලාවල් එහෙම තියෙනවනේ අර MCQ papers වලම දැකලා ඇති capital A simple A එක දෙනවා. අන්න ඒ විදිහට දෙන්නත් පුළුවන්. ඒක දෙන්නේ මෙන්න මේකේ. අපි ටයිප් එක simple A කළොත් ඔන්න බලන්න save කළා. මගේ browser එකට ගියා. refresh කළා. දැක්කද? එතකොට simple A දුන්නොත් type එක එතකොට ABC පිළිවෙලට තමයි හැදෙන්නේ. අනිත් එකත් මම කියලා දීලා මෙන්නම්. ඊගාවට capital A. මෙතන simple A වෙනුවට capital A. දුන්නා save කරා refresh කරා අන දැක්කද එතකොට capital ABC වලින් තමයි ආවේ. හරි එතකොට මම හිතන්නේ ඔයගලන්ට වෙනස තේරෙන්නේ නැති දැන් මේ හතරම එකට තියෙන හින්දා මේ මෙතන අපි type කියන වචනය තමයි අලුතෙන් එකතු කරේ type කියන වචනය අලුතෙන් එකතු කරලා අපිට මේ විදිය formats වලට යන්න පුළුවන්. හරි ඒකට අගාලා ලියා ගමු. හරි ඒ දෙකත් ලියා ගන්න පුතේ මෙන්න මේ දෙක ඒ කරලා output එක ඉස්සරහින් මතක් කරලා ලියා ගන්න. simple A දැම්මොත් කොහොමද capital A දැම්මොත් කොහොමද? හරි පුතේ මම හිතනවා දැන් ඉවර ඇති ලියාගෙන තව වෙලාව ඕන කෙනෙක් ඉන්නවද නෑනේ හරි එහෙනම් අපි යමු අපේ ඊළඟ කොටසට එතකොට පුතේ ඔතනින් අපේ අංක ලැයිස්තු වල අංක ලැයිස්තු කියන කොටස අවසන් වෙනවා ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ අංක නොවන ලැයිස්තු කියන කොටස අංක නොවන ලැයිස්තු කියන කොටස කතා කරන්න තියෙන්නේ මාතෘකාව දාගන්න අංක නොවන ලැයිස්තු අංක නොවන ලැයිස්තු මාතෘකාව. එතකොට ඒකට අපි කියන්නේ අංක නොවන ලැයිස්තු කියලා කියන්නේ unordered list. ඒක ලියා ගන්න. unordered list. unordered list
අංක නොවන ලැයිස්තු. එතකොට අපි ඒකේ දැන් ඉස්සෙල්ලා අපි OL කියන එක තමයි ටැග් එක විදිහට පාවිච්චි කරේ. ඒකට හේතුව ordered list කියන එකේ ordered කියන කැලෙන් O අකුරයි list එකෙන් L අකුරයි ගාගෙන OL කියලා දැම්මේ. unordered list එකේ එතකොට ටැග් එක වෙන්නේ U අකුරයි L අකුරයි. U අකුරයි L අකුරයි අරගෙන U L කියන එක තමයි අපේ ටැග් එක වෙන්නේ. හරි. එතකොට unordered list කියලා කියන්නේ දැන් ordered list එකේදී අපි හැමදෙස්සෙම display උනේ මොකක් හරි numbering system එකකට. 1 2 3 4 ABCD එක දෙක මොන හරි රෝම ඉලක්කම් මේ විදිහට එහෙම පිළිවෙලට ගියේ. unordered එකේදී ඉලක්කම් අකුරු කිසි දෙයක් වෙන්නේ නැහැ. ඒකේදී වෙන්නේ bullet points. bullet points ඒ කියන්නේ එක එක bullet points එක එක ආකාර තියෙනවා. ඔයගොල්ලෝ දැකලා ඇති word එකේ එහෙම අර කළු dot එක වගේ එක අපි දැන් ඉස්සරහට බලමු මේ ටික. ඒ වගේ මේ bullet points ආකාරයෙන් තමයි ඒ කියන්නේ රූපමය සංකේත තමයි අපිට මේකෙදි අංක නොවන ලැයිස්තු වලදී අපි භාවිතා කරන්නේ. හරි. එතකොට ඒක කරන්නේ මෙහෙමයි. හරි. මම මේ ටික අයින් කරන්න නැත්තම් පැටලෙන්න තියෙන හින්දා හරි. දැන් කොහොමද තිබ්බේ? මෙහෙම තමයි තිබ්බේ. බොඩි එකේ දැන් මුකුත් නෑ ඕන්න. එතකොට දැන් අර කැවේ පටන් ගත්තේ OL කියන ටැග් එකකින්. එතකොට මම මෙතන පටන් ගන්නේ කොහොමද? UL කියන එකෙන් තමයි මගේ ටැග් එක පටන් ගන්නෙ මම. UL ඊළඟ ලයින් එකේ මම මගේ ලිස්ට් එක පටන් ගන්නවා. LI කියන එකයි පාවිච්චි කරේ ලිස්ට් කියන එකට. ලිස්ට් මම අර ටිකම පාවිච්චි කරන්නම්. ශ්‍රී ලංකා ලිස්ට් එක වැහුවා. ඊට පස්සේ ඉන්දියා USA හරි ඔන්න මගේ මේ ලිස්ට් එක හරි දැන් ඇත්තට මම මෙතනදී වැරදි වැඩක් කරා මම ඔයගලන්ට කිව්ව මතක ඇති හැමතිස්සෙම ටැග් එකක් ඕපන් කරපු ගමන් ඒකේ ක්ලෝසින් ටැග් එක ඒ වෙලෙම ලියලා ඉන්නේ කියලා මම කිව්වා ඒක දැන් මම මෙතන මට ඒක අමතක වුණා හරිනම් UL කියන එක ලියපු ගමන්ම මොකද කරන්න ඕන ඒකේ ක්ලෝසින් ටැග් එක අනිවාර්යෙන්ම ලියලා තමයි ඉන්න ඕන අදිසිය මට ඒක අමතක වුණොත් මේ මුළු ඔක්කොම වැරදෙන්න පුළුවන් ඒක දැන් මේක නම් කෝඩින්ග්ස් දෙක මේ ෆේල් එක ලයින්ස් දෙක තුනක් තියෙන හින්දා වැරද්දක කොයිද කියලා හොයන්න පුළුවන්. නමුත් මේ ඇත්තම වෙබ්සයිට් වල කෝඩින් එක පේජ් එක මේ වගේ පේජ් එකේ තමයි ඔයගලන්ට පෙන්නුව දහස් ගාණක් තියෙන හින්දා ලයින්ස් ඊට පස්සේ වැරද්ද හොයන්න ආයෙ ඔක්කොම ටික one by one බලන්න වෙන්න පුළුවන්. හරි එතකොට UL කියන ටැග් එක තමයි භාවිතා කරේ අපි. UL ටැග් එක ඕපන් කරා, ටැග් එක ක්ලෝස් කරා. ඒක ඇතුලේ මම ලිස්ට් එකක් ලිව්වා ශ්‍රී ලංකා ඉන්දියා USA කියලා. හරි දැන් ඉස්සෙල්ලාම අපි මේක රන් කරලා බලමු. සේව් කළා. දැන් මේ තියෙන මගේ කලින් එක මම ඒක රිෆ්‍රෙෂ් කරන්නම්. අන්න දැක්කද? රිෆ්‍රෙෂ් කරාම දැක්කනකොට බුලට් පොයින්ට්ස් තමයි ආවේ. බුලට් පොයින්ට්ස් තමයි ඒකෙදි ආවේ. හරි. ඊට පස්සේ PIN notepad එකට හරි. එතකොට bullet points විදිහට ආවේ. දැන් මේ default අපි default දැන් ඕගොල්ලෝ ඉස්සෙල්ලා දැක්ක අපි මේ default මේ ordered list එකේදී ආවේ 1 2 3 4 කියලා. අපි type කියන මේ attribute එක දුන්නට පස්සේ තමයි වෙන වෙන types අපිට ගන්න පුළුවන් උනේ. දැන් මේකේ default අපි නිකන් UL විතරක් දුන්නොත් එන්නේ මොකද්ද? bullet points වලින් එන්නේ. දැන් මේකෙත් අපිට පුළුවන් අර අපි ඉස්සෙල්ලා බැලුවා වගේ තව circle square type ඒ වගේ ඒවා ගන්න. හරි ඒකත් අපි බලමු එකපාරම. හරි. එතකොට මම අරකමයි copy කරලා ගත්තේ. මම මෙතනට දෙනවා UL එකේ ඒ කියන්නේ unordered list එකේ type එක වෙන්න ඕන. type එක වෙන්න ඕන මම කියනවා disk කියලා. DISK
මං කියනවා type එක disk කියලා. හරි. දැන් බලන්න disk කියලා type කරොත් මොකද්ද එන්නේ කියලා. මම අනිත් ඒවා වෙනස් කරේ නෑ. මොකද මට මේ අර bullet points වල shape එක විතරක් වෙනස් කරන්න ඕන හින්දා save කරා. අන්න. දැක්කද පුතේ? එතකොට disk කියන එක අපි පාවිච්චි කරන්නේ මේ default එකටම තමයි. default එකට පාවිච්චි කරන තව එකක් තමයි disk කියලා කියන්නේ. අපි තව එකක් ඇප්ලයි කරොත් මේකම කොපි කරන්න. හරි ඒකම කොපි කරා. මම දැන් type එක කරනවා disk නෙමෙයි. ඒ වෙනුවට යදනවා circle. circle. circle කියන එක යොදනවා. save කරනවා. share ගිහිල්ලා අන්න දැක්කද? එතකොට මොකද ආවේ? circle එකක් ආවේ. ඇතුළ පාට නැහැ. circle එකක් තමයි ඒකෙන් ආවේ. හරි. ඊට පස්සේ තව එකක් තියෙනවා. ඒක තමයි circle වෙනුවට අපි යොදනවා square. square කියන වචනය. ඒක යොදලා මම save කරනවා. හරි මම save කළානේ. save කරා ඊට පස්සේ මේක refresh කරනවා. අන්න දැක්කද? එතකොට එන්නේ square shape. ඒ කියන්නේ කොටු හැඩයකින් ඒව තමයි එන්නේ. හරි. එතකොට ওই ටික තමයි මේ අපිට අංක නොවන ලැයිස්තු යටතේ කතා කරන්න තියෙන්නේ. මේ ටිකත් ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් මගේ chat එකේ හරි message එකක් දාලා දැන් අහන්න පුතේ. නැත්නම් අපි මේ ටික දැන් ලියා ගමු. හරි. මේ ටික ලියා ගන්න පුතේ. එතකොට ලියාගත්තාම output එකත් අනිවාර්යෙන් මතක් කරලා ලියා ගන්න. හොඳේ? මේකේ output එක එන්නේ මෙහෙම පාට කරන ලද bullet point එකක් රවුමක්. දෙවෙනි එකේදී disk එකටත් එන්නේ කොහොමද? ඒකමයි circle එකට එන්නේ මෙහෙම නිකම්ම රවුමක්. ඇතුළ පාට කරලා නැහැ. square එකට එන්නේ මෙන්න මේ වගේ square එකක්. ඒකටත් ගන්න දෙගමු. හරි. සිංහල letters. සිංහල letters කියන්නේ පුතේ මේ ශ්‍රී ලංකා ඉන්දියා USA කියන තැනට නේද? ඔව් ඒකට දාන්න පුළුවන්. එතනට සිංහල letters දාන්න පුළුවන්. මේ tags උසුලට වෙනස් කරන්න බෑ. ශ්‍රී ලංකා ඉන්දියා USA කියන තැනට සිංගල් fonts දාන්න පුළුවන්. ඕගොල්ලෝ සාමාන්‍යයෙන් දැන් type කරන තැනක් තියෙනවනේ. දැන් අපේ සාමාන්‍ය default keyboard එකේ නම් එන්නේ English නේ. ඕගොල්ලෝ එක්ක සිංහල වලට මේක Unicode එකක් දාලා මාරු කරලා හරි නැත්නම් online type කරලා හරි මේ ඕගලන්ට මෙතනට ගන්න පුළුවන් සිංහල. දැන් සිංහලින් වෙබ්සයිට්ස් තියෙනවනේ. ඒ හින්දා මේ සිංහල letters දාන්න පුළුවන් පුතේ. try කරලා බලන්න ගෙදරදී. machine එකක් තියෙන කට්ටිය පොඩ්ඩක් try කරලා බලන්න. මේ ඇත්තම සමහර ගොඩක් කට්ටියට අමාරු වෙන්න පුළුවන් මේක මේ
මේ මැෂින් නෑ මේ කියලා එහෙම මේව කරගන්න එපා. මේ ප්‍රැක්ටිකල් කරන්න නැතුව නම් කියලා ප්‍රශ්නයක් එන්නේ නැහැ. මොකද ඔයගලට එක්සෑම් එකට ප්‍රැක්ටිකල් එකක් එන්නේ නැහැ. ඔයගලන්ට මේ දැන් මං මේ අසයින්මන්ට් එකට දෙන ටයිප් එකේ ප්‍රශ්නයක් තමයි ගොඩක් දුරට ඔයගලන්ට එන්නේ මේකට. ඒතර හරිය ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්නයක්. මේ ටැක්ස් ටික මතක තියාගෙන ඉව විතරයි අවශ්‍ය ප්‍රැක්ටිකල් කරලා බලන්න ඕනෙමයි කියලා එකක් නැහැ මේකේ. ටැක්ස් ටික මතක තියාගත්තා නම් වැඩේ උඩ දාගන්න පුළුවන් මුල් ප්‍රශ්නෙම. හරි දැන් මම හිතන්නේ ඉවර ඇති මේ ටික අවුට්පුට් එකක් මතක් කරලා ලියා ගන්න. එහෙනම් අපි ඊළඟ එකට යන්න. කට්ටියම ඉවරයි නේද? හරි. එතකොට එහෙනම් අපේ ඊළඟ කොටස වෙන්නේ හරි. එතකොට ඊළඟට අපේ එන්නේ විස්තරාත්මක ලැයිස්තු. දැන් අංක ලැයිස්තු කතා කරා, අංක නොවන ලැයිස්තු කතා කරා. දැන් කතා කරන්නේ විස්තරාත්මක ලැයිස්තු. අසයින්මන්ට් එකට පුතේ එන්නේ මම අද කරන පාඩමේ මම දැන් ඕගලන්ට මේ කරපු ටෙක්ස්ට් ටිකෙන් තමයි මම දෙනවා කියලා කිව්වේ. දැන් මට ඇත්තටම දැන් ටේබල් එක අද තමයි මම ටේබල් එක කරන්නේ. ඒකවල බලමු දැන් අද දින වෙලාවත් එක්ක මේ බලමු කොහොමද අසයින්මන්ට් එක කරගන්නේ කියලා. කොහොමද HTML වලින් තමයි මම කිව්වේ ගෙසතිය බලාගන්න කියලා. අද හදිස්සිය අසයින්මන්ට් එක කරගන්න බැරි වුණොත් එක්ක මම ඕගලන්ට ඒකේ මේ Google ෆෝම් එකේ මේව කියවන්නම්. එහෙම නැත්නම් ලබන සතිය අපි කරමු. හොඳේ? හරි. ටේබල් කොටස තාම කරගන්න බැරි වුණා මට. හරි. එහෙනම් විස්තරාත්මක ලැයිස්තු මාතෘකාව දාගන්න විස්තරාත්මක ලැයිස්තු. ඒකේ ඉංග්‍රීසි වර්ඩ් එක වෙන්නේ detail list මම කියන්න detail list එහෙම නැත්නම් අපි එකටම කියනවා definition list detail list නැත්නම් අපි කියනවා definition list කියලා. එතකොට විස්තරාත්මක ලැයිස්තු වලට කියන වචනය තමයි මේක. එතකොට මේකේ ටැග් එක වෙන්නේ මොකද්ද? DL. DL තමයි මේකේ ටැග් එක වෙන්නේ. වචන දෙකේ මුල පුරවරන් තමයි ටැග් එක හැදිලා තියෙන්නේ. දැන් මොක ඒකයි ඔයගලන්ට කිව්වේ මේ HTML එකේ ගොඩක් ලේසි ටැග්ස් මතක තියාගන්න. මොකද මේ ටැග්ස් හැම එකක්ම වගේ හැදිලා තියෙන්නේ ඒ ටැග් එකට අදාළ වචනයේ මුල අකුරු හෝ වචන දෙකක් නම් ඒ අකුරු සම්බන්ධ වෙලා. දැන් බෝල්ඩ් ගත්තොත් B, italic ගත්තොත් I, underline ගත්තොත් U. ඒ විදිහට දැන් strike through ගත්තොත් S, superscript subscript ගත්තොත් SUP, SUB. එතකොට ඒ විදිහට දැන් definition list මේ list ගත්තත් එහෙමයි. OL, UL, DL. එතකොට හරිය ලේසියෙන් මතක තියාගන්න මේ ඉංග්‍රීසි වර්ඩ් එක මතක තියාගන්න එකේ වැදගත්කම ඒකයි මේකෙදි තියෙන මේ අනිවාර්යෙන් මේක සංකරණයකින් තමයි ටැග් එක හැදලා තියෙන්නේ. බාහිර වචන භාවිතා වෙන්නේ නැතිව දරා. හරි. එතකොට එහෙනම් detail list definition list කියන්නේ මොනවද කියලා අපි බලමු. හරි. මම මේ ටික අයින් කරලා දාන්නම්. හරි. ඒ ටික මම අයින් කරා කලින් ටික. එතකොට පුතේ විස්තරාත්මක ලැයිස්තු වලින් එන්නේ අපි පොඩ්ඩක් ඒක කරලම බලමු. එතකොට ඔයගලන්ට තේරෙයි. අපි DL කියන ටැග් එක ඕපන් කරනවා. DL ටැග් එක ඕපන් කරනවා. DL ටැග් එක ඇතුලේ යනවා DT කියලා ටැග් එක. DT. එතකොට ඔන්න පළවෙනි ලිස්ට් එකේ මගේ පළවෙනි එක්කෙනා මෙයා. ඊට පස්සේ DD කියලා ටැග් එකක් යනවා. DD. DD ඊට පස්සේ මේකම කොපි කරන්නම්.
හරි අපි දැන් කරලාම බලමු එතකොට ඔයගොල්ලන්ට තේරෙයි මේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා DL මම සේව් කරනවා මේ තියෙන්නේ විස්තරාත්මක ලෑස්ති වලදී බුලට් පොයින්ට්ස් මුකුත් දෙන්නේ නැහැ. මෙන්න මේ විදිහ එකක්. දැන් ඉස්සෙල්ලා ඕගොල්ලෝ දැක්ක ලිස්ට් එක කිව්වහම දැන් මෙන්න මේ කොටස විතරයිනේ ඕගොල්ලෝ හදාගත්තේ. දැන් මෙතන තව අලුතෙන් මෙන්න අපිට මෙන්න මේ විදිහ අවස්ථාවක් එනවානේ ඩීටේල් ලිස්ට් එකක්. දැන් මෙන්න මේ වගේ කොටසක් ඇවිල්ලා ඒකට අදාළ වෙන ටික. ඒෂියා එක දාලා ඒෂියාකට අදාළ වෙන කන්ට්‍රීස්. ඊට පස්සේ අපිට යුරෝප් කියලා යුරෝප් නම් යුරෝප් එකට අදාළ වෙන කන්ට්‍රීස්. ඒ විදිහට අපිට ඒ විදිහේ ලිස්ට් එකක් ගන්න ඕන ලාවක තමයි අපි මේ ඩීටේල් ලිස්ට් කියන එක භාවිතා කරන්නේ. හරි මම තව එකක් ඔයගලට කරලා පෙන්නනම් එතකොට ඒක ටිකක් පැහැදිලි වෙයි තව. එතකොට අපේ මේන් ටැග් එක වෙන්නේ DL කියන ටැග් එක අරපු ගමන් මම ඒකේ ක්ලෝසින් ටැග් එකක් ලියනවා මෙතන. DL හරි ඊට පස්සේ මේක ඇතුලේ මම ලියනවා යුරෝප් කියලා. ඊට පස්සේ මම ඒක ක්ලෝස් කරා. හරි ඊට පස්සේ ඒක ඇතුලේ මම ඒකේ තනු මාතෘකාව විදිහට තමයි මේ කියන්නේ. ඒක යටතේ යන්නේ යුරෝප් වල කන්ට්‍රීස්. අපි ලියමු UK Germany France මෙව්වා. එතකොට දැන් එතනින් මගේ අවසන් වෙනවා ලිස්ට් එක. මම එච්චර දැනට දාන්නේ. ඒක දැන් සේව් කළා. සේව් කරලා තියෙන්නේ මම මගේ බ්‍රවුසර් එකට ගියා. මම රිෆ්‍රෙෂ් කරා. දැක්කද? එතකොට තව ලිස්ට් එකක් ඒ විදිහට හැදුනා. එතකොට මෙන්න මේ කොටස් මෙන්න මේ අපි කරපු කොටසක් යුරෝප් එකේ තියෙන කන්ට්‍රීස් ටික අපිට ලියන්න ඕනේ. ඒතර ඒ වගේ වෙලාවක අපිට භාවිතා කරන්න පුළුවන් මේ ඩීටේල් ලිස්ට් කියන එක. ඒ කියන්නේ මොකක් හරි දෙයක ඩීටේල් එකක් ලියනකොට භාවිතා කරන එක කියන එක. හරි පුතේ. එහෙනම් අපි දැන් මේකට ලියාගමු. හරි. එහෙනම් විස්තරාත්මක ලයිස්ට් කියලා ඕගොල්ලෝ ලියුවානේ. එහෙනම් මේ කෝඩිස් මේ ටැග්ස් ටික වෙනම ලියාගෙන ඉස්සරහින් මතක් කරලා ලියා ගන්න. ඒකට අදාළ අවුට්පුට් එක මොකක්ද කියලා. මේක නම් ඒෂියා යටතේ තමයි SL ඉන්දියා චයිනා ඉන්නේ. මේකේ යුරෝප් යටතේ තමයි UK ජර්මනි ෆ්‍රාන්ස් එන්නේ. පැහැදිලි අවුට්පුට් එක ලියා ගන්න පුතේ. බ්‍රවුසර් එකට යන්නේ කොහොමද කියන පුතේ මට ප්‍රශ්න පැහැදිලි මති. බ්‍රවුසර් එකට යන්නේ කොහොමද කියලා අහන්නේ. ඒ කියන්නේ බ්‍රවුසර් එකක ඕපන් කරගන්නේ කොහොමද? දැන් මම මේ වෙලාවේ නම් ස්ක්‍රීන් ෂෙයාර් කරන්නේ. ඔය අහනවා සමහරට කොහොමද බ්‍රවුසර් එක හදාගන්නේ කියලාද?
ඒක දැන් හදාගන්න එක පුතේ මුලින්ම කරන කොටසක්. මේ ඒක දැන් ඇත්තටම කියලා දෙන්න කිව්වොත් වෙලා යනවා. නෝට් පෑඩ් එක සේව් කරන විදිහෙන් තමයි බ්‍රවුසර් එක අපි හදාගන්න එක තීරණය වෙන්නේ. ඒක බලන්න ඕන කෙනෙක් ඉන්නවා නම් ඒක ඔයගොල්ලන් අච්චුපතේ තියෙනවා පුතේ කරන පිළිවෙල. නැත්තම් මම පහුගිය ලෙසන්ස් වල කරපු වීඩියෝස් තියෙනවා. කවුරු හරි ඕන කෙනෙක් ඉන්නවා නම් මේ මගේ ලින්ක් එක ඉල්ල ගන්න වීඩියෝස් වල. හරි. දැන් තව විනාඩියක් වගේ මේකට ලොග් අවුට් වෙයි. ඊළඟ සෙෂන් එකට ලොග් වෙද්දි කට්ටියම තමන්ගේ ක්ලාස් එක රිනේම් කරගෙන ලොග් වෙන්න. මතක් කරලා ක්ලාස් එක රිනේම් කරගන්න. හරි එහෙනම් අපි ඊළඟ කොටස කතා කරමු ඊළඟ සෙෂන් එකේදී. පුතේ මං ගෲප් එකට සාමාන්‍යයෙන් ලින්ක්ස් දාන්නේ නැහැ ක්ලාසස් වල. මගේ නම්බර් එක ගෲප් එකේ තියෙනවානේ ඒකට ඕන් ලින්ක් එක ඕන